භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරා තිබෙනවා කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තම කියන බුද්ධ වචනේ. මේ දේශනාව සඳහන් වෙන්නේ සුදුසු අවස්ථාවේ බණ පදයකට සවන් දීම මෙලව සුභසෙත පරලොව සුගතිය ශාන්ත නිවන පිණිස හේතු වෙන මහා මංගල ධර්මයක් ඇටියෙද. මාසිකට වරක් බැගින් පැවැත්වෙන සද්ධර්ම වාරසා කියන මේ ධර්ම සාකච්ඡාවේ පරමාර්ථය භාවනා සම්බන්ධ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. අද අපට උදාපත් වී තිබෙන්නේ නිකිනිපුර පසළොස්වක් පොහෝ දවස. නිකිනිපුර පසළොස්වක් පොහෝ දවස වස්සාන ඍතුවේදී මාසයක් ගත වී ලැබෙන පසළොස්වක පෝය විශේෂ හේතු කිහිපයකින් පූජනීයත්වයට පත් වී තිබෙනවා. එකක් තමයි සරුවක්යන් වහන්සේ පරිනිර්වාණයට පත් වී තුන්වෙනි මාසයේ හිරෙන නිකිනිපුර දවසේ තමයි මහ පොළොව කම්පා වෙනසේ මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 500ක් මහා රහතන් වහන්සේ විසින් පළමුවෙනි ධර්ම සංගායනාව ආරම්භ කරන ලැබුණ දවස. ඒ දවසේ තවත් විශේෂ සිදුවීමක් තමයි කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන සම්බුද්ධ ශාසනයෙහි සතිමන්ත, ගතිමන්ත, දෙතිමන්ත, බහුශ්‍රත, උපට්ඨාව කියන තනතුරු පහක් දිනාගත් ධර්ම භාණ්ඩාගාරික අනද මහින්යන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව අරිහත්ත්වයට පත් වී වදාළ දවස හරියටම නිකිනිපුර පසළොස්වක බොහෝ දවස. මේ නිසා මේ දවස අපට ඉතා වැදගත් පූජනීයත්වයකට පත් වූ දවසක්. මේ දවසේ අපි චිත්ත සමාධියක් සිතේ තැන්පත්කමක් ඇතිව අපේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙමු. අවසරයි ස්වාමින් වහන්සේ. අසුභ භාවනාව කියන්නේ කුමක්ද? භාවනා කියන්නේ මේ වචනේ තේරුම කුසල් අරමුණු දියුණු කිරීමයි. කුසල් අරමුණක් අරමුණු කරගෙන සිතේ බෝධිපාක්ෂික ධර්ම සති සමාධි ඥාන දියුණු කිරීමයි භාවනා කියන්නේ. එයින් භාවනා අතුරෙන් තියෙනවා අසුභ භාවනා කියලා කොටස් දෙකක්. සවිඥානික අසුභය, අවිඥානික අසුභය කියලා. අසුභය කියන්නේ සාමාන්‍ය ජනතාව බොහොම පිළිකුල් කරන සුභ වශයෙන් නොගන්න දේ තමයි අසුභ කියන්නේ. ශරීරයේ ශරීරයක් පාසා තියෙන දෙතිස් ගුණ කොටාසේ සුභ දෙයක් නොවේ. ඒ අසුභයක් ඒක අරමුණු කරගෙන ගැනීමත් අසුභ භාවනාවක්. ඒකට කියන ද්වත්යෙන් සාකාර භාවනා කියලා. පිළිකුල් භාවනා කියලා කියනවා. ඊළඟට තියෙනවා මූර්ත ශරීර සම්බන්ධ අවස්ථා 10ක්. මූර්ත ශරීර අවස්ථා 10ක් අරමුණු කරගෙන අසුභ භාවනාව වඩන්නට තියෙනවා. බුද්ධ ශාසනයක හැර වෙන කිසිම ශාසනයක නැති භාවනා තමයි මේ අසුභ භාවනාව. වෙන කිසිම ශාස්ත්‍රවරයෙකුට මේක අහු වෙලා නැහැ. පුරුදු කරලා නැහැ. බුදුරජාන් වහන්සේ පමණයි මේ අහගෙන දෙයින් පිළිකුල් කටයුතු දෙයින් පවා ධ්‍යාන වඩලා විපස්සනා වඩලා අරහත්ත්වයට යන මාර්ගයේ දේශනා කොට වදාරා තිබෙනවා. එනිසා ස්කන්ධ සංකානයේ ජීවමාන කාලයේදී අසුභයි, මරණයටපත් වූයන් පස්සේ ඊටත් වඩා අසුභයි. ඒ අසුභ තත්ත්වයන් 10ක් තියෙනවා. ඒ 10 අරමුණු කරගෙන 10න් එකින් එක අරමුණු කරගෙන භාවනා වශයෙන් සිත දියුණු කිරීම තමයි අසුභ භාවනා නමින් හඳුන්වන්නේ. ඒ සම්බන්ධව අපේ සාකච්ඡාව පවතින හැටි සාවධානව සවන් දෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. අසුභ භාවනාවේ ප්‍රභේද තිබෙනවද? ඒ මොනවාද? අසුභ භාවනාවේ ප්‍රභේද විශේෂයෙන් තියෙනවා ප්‍රධාන ප්‍රභේද දෙකක්. සවිඥානික අසුභ, අවිඥානික අසුභ කියලා. සවිඥානික කියන්නේ ජීවත් ඉන්න කාලේ මේ රූප කය පිළිබඳව තියෙන අසුභ ලක්ෂණ. ඒ කියන්නේ කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී කොටස් 32ක් තියෙනවා. ඒ අසුභ භාවනාව සවිඥානික අසුභ භාවනාවක්. ඒකිනු ප්‍රථම ධ්‍යාන 32ක් උපදවනවා. වර්ණ කෂණ වශයෙන් අෂ්ට සමාපත්තිය උපදවන්න පුළුවන්. ධාතු මනසිකාර වශයෙන් උපචාර ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ සියල්ල විදර්ශනාට පදනම් වෙනවා. ඒ හැර මූර්ත ශරීර සම්බන්ධ මිනිසෙක් හෝ වෙන සතෙක් හෝ මරණයටපත් වුණායින් පසු අවස්ථා 10ක් තියෙනවා. ඒ 10 මොනවාද? උද්ධමාදක කියන ඉදිමිය ගිය මූර්ත ශරීරය. විනීලක කියන නිල් පාට වෙච්ච මූර්ත ශරීරය.
විපුබ්බක කියන්නේ දොරටු වලින් ඕජාව ගලන මූර්ත ශරීරය. ඊළඟට විච්ඡේදික කියන්නේ දෙකට මැදින් කපා දමා තියෙන මූර්ත ශරීරය. කඩා දාලා තියෙන මූර්ත ශරීරය. වික්ඛායිතික කියනවා සතුන් කඩා කාලා දාලා තියෙන අසුභය. ශරීරයේ තනින් තන සතුන් කඩා දාලා තියෙනවා. ඊළඟට වික්ඛිත කියන්නේ තන් වල කෑලි කෑලි තියෙන ශරීරය. ඒකකින් ඔය යුද්ධ පිටිවල එහෙම නැත්නම් සොරු සතුරන් විසින් ඝාතනය කරපු තැන් වල නැත්නම් රාජ දඬුවම් වලින් සිදුවෙච්ච මේ ශරීර ඝාතන. ඊළඟට හත වික්ඛිත කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ පෙති ගාලා ශරීරයේ කෑලි කෑලි වෙන් වෙලා තියෙනවා. ඒකත් බොහෝ සෙයින් යුද්ධ මණ්ඩල වල සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සොරුන් විසින් කපා දාලා තියෙන්න පුළුවන්. රජදරුවන්ගේ අනිංසත් සිදු වෙන්න පුළුවන්. එහෙම ශරීරේ තියෙනවා ඉස්සර කාලේ. ඊළඟට ලෝහිතක. ඒ කියන්නේ ශරීරයේ ලේ වැగిරීමෙන් තියෙන මෘත ශරීරයේ කළු ශරීරයක්. පරණ වෙන්නේ ඉස්සර තමයි ලේ වැగిරීම. ඊළඟට පුලවක පණුවන් ගහපු පණුවන් පැතිරීගෙන ඉන්න මෘත ශරීරය. ඊළඟට ආට්ටික. ආට්ටික කියලා කියන්නේ සම්පූර්ණයෙන් ඇටසැකිල්ල. එක ඇටසැකිල්ලක් වුණත් ඒක ආට්ටික හැටියට ගන්න පුළුවන්. එතකොට මේ කියන දස ආකාරයේ තියෙන මූර්ත ශරීරය එකක් ගානේ අරමුණු කරන භාවනා වැඩිවීමට කියනවා දස ආස්ව භාවනාව කියලා. මේ දස ආස්ව භාවනාවේදී විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට හෝ ගිහි හෝ යෝගාවචරයන්ට උපදෙස් දීලා තියෙනවා, විශේෂ උපදෙස් දීලා තියෙනවා. ඒ මොකද කාරණය ඔය අසුභ භාවනා අද කාලේ නම් සොයා ගන්න නෑ බහුල වශයෙන්. බොහෝ වශයෙන් ඈත කාලයේදී සොහොන් පිටකනවල ශරීරයේ පිටින් උඩ පොළවේ දාලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාව තමයි මේ 10ක් අපට දැක ගන්න ලැබෙන්නේ. සමහර විට කලාතුරකින් එහෙම දකින්න පුළුවනි. නමුත් මූර්ත ශරීර වශයෙන් දැකපු දේවල් අපට සිතින් අරමුණු කර ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ Taman දැකලා තියෙනවා බොහෝ දෙනාකින් මරණයටපත් වෙලා ඒ දේහය සංපත් කරලා තියෙනවා ආදාන කරන්න ඉස්සෙල්ලා භූම දාන කරන්න ඉස්සෙල්ලා. ඒ අවස්ථාව අනුව මේ බුද්ධ වචනේ තියෙනවානේ උපදේශ. ඒ උපදේශ අනුව හිතා ගන්න පුළුවන් මේ මරිච්ච ශරීරය ඒ අවස්ථා 10ටපත් වෙලා තියෙන හැටි. ඒ විදිහට පුළුවන් භාවනාවට අරමුණු ගන්න. මෙන්න මේක නිසා ප්‍රභේද වශයෙන් ඔය අසුභ භාවනාවේ ඔය ප්‍රධාන කොටස් දෙකයි. සවිඥානික අසුභය, අවිඥානික අසුභය. අවිඥානික අසුභය කොටස් 10කට බෙදෙනවා. උද්ධමාතක, විනීලක, විපුබ්බක, විචිද්දක, වික්ඛිතක, වගේම වික්ඛායිතක, හත වික්ඛිතක, ලෝහිතක, පුලවක, ආට්ටික කියලා. ඉතින් මේ කියන භාවනාවන් වැඩිීමේ ප්‍රයෝජනය ගැන අපි විශේෂයෙන් සලකා බලන්නට වටිනවා. මේ අහ කියන දේ නැත්නම් පිළිකුල් කරන දේ, පොළවට පස් කරන්න තියෙන දේ, යට කරන්න තියෙන දේ, ඒ වගේම ආදාන කරන්න තියෙන දේ පවා වැඩ ගන්න හැටි බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උපදේශය අපට ප්‍රයෝජනයි. ස්වාමින් වහන්සේ අසුභ භාවනාව ගැලපෙන්නේ කවර චරිතයකටද? අසුභ භාවනාව වැඩිමත් චරිත භේදයෙන් ගැලෙන්නේ රාග චරිතයටයි. මක්නිසාද මේ රාග චරිතයගේ ස්වභාවය හැම දෙයකම සුභ පැත්ත බලනවා. කොච්චර පිළිකුල් දෙයක් වුණත් සුභ පැත්තෙන් බලන එකයි රාග චරිතයගේ ස්වභාවය. නිදසුණක් වශයෙන් කියනවා නම් නිලමැස්සා සුවඳට වඩා කැමති දුර්ගන්ධයේ තියෙන තැනකට යන්න. දුර්ගන්ධය උහුට බොහොම සුභයි. ඔහු බොහොම කැමති එකට. ඒවා සොයාගෙන යනවා. ඒ වාගේ තමයි රාග චරිතයගේ ස්වභාවය. කොයිතරම් පිළිකුල් දෙයක් වුණත් ඒකට මේ ඇලෙන ස්වභාවය තියෙනවා. ඉස්සර කතාවක් තියෙනවා. දැන් සොහොන් පිටකනේක මූර්ත ශරීරයක් තියෙන ස්ත්‍රී කෙනෙකුගේ ඉදිමිලා ඕජා ගලන. ඒ පිරිමි කෙනෙක් දැක්කනම් ඒ ගැන රාගයක් ඇති වෙනවා කියන. ඒ තරමට මේ පුජ්‍යල సంతානවල තියෙන රාගය බොහෝම අසුබ දේ සුබ වශයෙන් ගන්න සුළුයි. මෙන්න මේක නිසා රාග චරිතයට මේක සත්‍යය හැටියට විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ දැන් චරිත 6ට භාවනා කර්මස්ථාන වෙන් කරලා තියෙනවානේ. මේ රාග චරිතයට කර්මස්ථාන 11ක් තියෙනවා. ඒ තමයි මේ දස අසුභයයි එවාගෙම ද්වත්ින්සාකාර පිළිකුල් භාවනාවයි. හැබැයි අනිත් චරිතයන්ට මේක එපා කියලා නෑ. ඕනෑම චරිත ඇති කෙනෙකුට මේ භාවනා කරන්න පුළුවන්. දෝෂ චරිතයටත් පුළුවන්, මොහ චරිතයටත් පුළුවන්, ඒ වගේම විතර්ක චරිතයට පුළුවන්, ශ්‍රද්ධා චරිතයට පුළුවන්, බුද්ධි චරිතයට පුළුවන්. චරිත 6ටම ගැලපෙනවා.
ප්‍රධාන වශයෙන් ගැලපෙන්නේ රාග චරිතයටයි. මොකද ඔහුට අර තමන්ගේ හිතේ තියෙන රාගසිත සම්පූර්ණයෙන් මැඩ පවත්වන්න මේක ප්‍රධාන අරමුණක් වෙනවා. විශේෂ අරමුණක් වෙනවා. ඒ නිසා රාග චරිතයට සත්‍යාය බව අර්ථකථාචාර්යයන් වහන්සේලා පහදා දීලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අසුභ භාවනාව වඩන අනුපිළිවෙල කෙසේද? අසුභ භාවනාව වැඩිම සම්බන්ධ අනුපිළිවෙල රාශියක් තියෙනවා. ඒ කියන්නේ හැමදාම අසුභ අපට අහන්න ලැබෙන්නේ කලාතුරකින් තමයි ලැබෙන්නේ. දැන් යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් අපි හිතමු යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක් විමසීමෙන් ඉන්නවා මේ දස අසුභෙන් එකක් හොයාගන්න. උන්වහන්සේට ආරංචි වෙනවා. ආරංචි වෙනවා අහවල් අනාන්තරේ නැත්නම් අහවල් සෝහම් බිමේ අහවල් තැන මෙහෙම වෘද්ධ ශරීරයක් තියෙනවා. ඒ උන්වහන්සේක පාඩම යන්න එපා කියනවා. අර වේගෙන් අර මීමැස්සේ රොන් හොයාගෙන නැත්නම් සුවඳ හොයාගෙන වේගින් යනවා කියන්න එපා කියනවා. කලබලෙන් යන්න එපා කියනවා. ඉස්සෙල්ලාම ප්‍රධාන සංඝිෂ්ඨවරයන් වහන්සේට දැනුම් දෙන්න ඕනේ. ගම්පතිට දැනුම් දෙන්න ඕනේ. දැන් අද කාලේ හැටියට පොලිසියට දැනුම් දෙන්න ඕනේ. ඒ මක්නිසාද එහෙම තැන්වලදී සිදුවෙන විපත්ති වලදී වගකී යුත්තන් අපි දැනගෙන ඉන්නට ඕනේ. අපි ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒක එකක්. අනිත් එක තමන්ගේ සීලය මැනවින් ආවර්ජනා කරගෙන පිටත් වෙන්න සුදුසු වෙලාව හරියටම නියම කරගන්නට ඕනේ. තමන්ට ඕනේ පාවහන් දෙකක්. සැරමිතියක්. හැන්දෑව වෙලාව නම් යම්කිසි ආලෝකයක් විදුලි ආලෝකයක් ඒ කාලේ නම් තියුනේ. අද කාලේ විදුලි ආලෝක තියෙනවනේ. ඒ වගේ ආලෝකයක් අතේ තියාගන්න ඕනේ. හැරමිටි වාගේ දෙයක් අවශ්‍ය වෙන්නේ සොහොන් බිමට යනකොට වන සතුන්ගෙන් ඒ වගේම බලු සිවල් ආදී සතුන්ගෙන් පීඩා නොවනු පිණිසයි. ඒ වගේම යන මාර්ගයේදී මෙතනින් වමට හැරෙන්නේ, මෙතනින් දකුණට හැරෙන්නේ, මෙතන අසවල් ගහ තියෙන්නේ, මෙතන අසවල් මේ තුඹස තියෙන්නේ ඔක්කොම මාර්ග තොරතුරු හරියට මතක තබා ගන්නට ඕනේ. ඒක අර වීති ප්‍රතිපාදනයේ කියලා තමයි යන්නේ මාර්ගය හරියට මතක තියාගන්නට ඕනේ. ඊළඟට දැන් සොහොන් බිමට සමීප වෙනකොට එක පාටම මේ මුර්ථ ශරීර ළඟට යන්නේ නැහැ. වටපිටාව සොයා බලන්නට ඕනේ. අසවල් තැන ගහක් තියෙනවා, අසවල් තැන තුඹසක් තියෙනවා, අසවල් තැන ගලක් තියෙනවා. වටේට තියෙන නිමිති බලන්නට ඕනේ. වටේට තියෙන නිමිති බලන්නට ඕනකම තියෙන්නේ නොමුලාවීම පිණිසයි. ඒ කියන්නේ දැන් ওই මුර්ථ ශරීරය අධ්‍යා බලනකොට භාවනා යෝගියාට සමාත මුර්ථ ශරීරයේ නැගිටලා ඇඟට එනවා වගේ පේන්න පුළුවන්. ඒ වෙලාවේ බය ඇති වෙන්න පුළුවන්. බය නොවි සිටින්නටයි අර වටේට තියෙන දේවල් ගැන සොයන්නට ඕනේ. මතක තබා ගන්න ඕනේ. එහෙම විකෘතියක් ඇති වුණොත් කවදාකවත් ඉතින් මුර්ථ ශරීරය නැගිටින්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ හිතන්නට පුළුවන් අර තුඹස තියෙනවා. තුඹස නැගිටින්නේ නැහැ. එනම් මේ මලමිනියට නැගිටින්නේ නැහැ. ආවල්තන ගල තියෙන්නේ. ඒ ගල නැගිටින්නේ නැහැ. එහෙමනම් මේ මුර්ථ ශරීරය නැගිටින්නේ නැහැ කියලා හිත හදාගෙන තමන්ගේ හිත ධෛර්යමත් කරගන්නටයි වටේට තියෙන ගස් ගල් ආදී දේවල් මතක තියාගන්නට ඕනේ. ඊළඟට මුර්ථ ශරීරයට උඩු සුළඟින් ඉන්නත් හොඳ නැහැ. යටි සුළඟින් ඉන්නත් හොඳ නැහැ. උඩු සුළඟින් ඉන්නකොට තමන්ගේ ශරීර ගන්ධේ මුර්ථ ශරීරයේ දිහාට වැඩිලා එතන යම් කිසි විදියකින් අපට පේන්නේ නැති අමනුෂ්‍යයෙක් කෙනෙක් ඔහු කිපෙනවා. ඒ නිසා මේ තමන්ගේ හුළඟ මුර්ථ ශරීරේ නොවදින හැටියට මුර්ථ ශරීරයේ හුළඟ තමන්ට නොවදින හැටියට එක පැත්තකින් ඉන්නට ඕනේ. ඒකම වැඩියෙන් ඈතින් ඉන්න සුදුසු නෑ. වැඩිම ලං වෙන්න සුදුසු නෑ. වැඩියෙන් ලං වුණොත් දුර්ගන්ධය නිසා හිත වික්ෂේප වෙනවා. ඈතින්ම හිටියොත් ඒ සමාට නිසිසේ අරමුණ නොපෙනෙන්නට පුළුවන්. ඔය විදිහට මූලික පියවරවල් මූලික පිළිවෙලවල් හොඳින් දැනගෙන තියෙන්නට ඕනේ. ඊළඟට තමන්ගේ සුදුසු තැනක හිටගෙන හෝ වාඩි වෙලා හෝ හොඳින් පේන තැනක ඉඳගෙන කරුණු 6ක් මෙනෙහි කරන්න තියෙනවා. කරුණු 6කින් මේ කර්මුණ ගන්න තියෙනවා. ඒ කරුණු 6න් අරමුණු වැටුනේ නැත්නම් තවත් කරුණු 5කින් මෙනෙහි කරන්න තියෙනවා. ওই දෙක කරුණු 11කින් නිමිති ගන්න තියෙනවා. නිමිති කියන්නේ අරමුණ ගන්න තියෙනවා. ඒ කියන්නේ දැන් වර්ණ වශයෙන් ලිංග වශයෙන්, සතහන් වශයෙන්, දිශා වශයෙන්, අවකාශ වශයෙන්, තීතියන් වශයෙන් කියලා මූලික කරුණු 6කින් මේ අරමුණ ගන්න ඕනේ. දීර්ඝ සංසාරයේදී නැත්නම් මෑත භාගයේදී යම් කිසි භාවනා මානසිකාරයකින් දිනු කළ උතුමෙක් නම් ඔය කියන මූලික කරුණු 6 සිහි කරනකොටම මේ ප්‍රතිභාග නිමිත්ත, උග්ඝා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්න පුළුවන් මුර්ථ ශරීරය.
වන්නතෝ කියන්නේ මූර්ත ශරීරයේ ස්වභාවික පාට ගැන හිතන්නට ඕනේ. මේ කළු පාට කෙනෙකුගේ, මේ තලෙළු පාට කෙනෙකුගේ, මේ සුදු කෙනෙකුගේ ආදී වශයෙන් වර්ණය මතක තබා ගන්නට ඕනේ. ලිංග කියන්නේ ස්ත්‍රී පුරුෂ ભેදෙ නෙමෙයි. ඒ කියන්නේ ශරීර වයස්ගත දැන් මේ තියෙන්නේ ප්‍රථම වයසේ කෙනෙකුගේ මූර්ත ශරීරයක්, මධ්‍යම වයසේ කෙනෙකුගේ මූර්ත ශරීරයක්, වයස්ගත කෙනෙකුගේ මූර්ත ශරීරයක් ආදී වශයෙන් ඒ වයස අනුව තමයි සැලකන්නේ. සංතාන කියලා වශයෙන් හඳුන්වන්නේ මේ අතේ සටහන, මේ පයේ සටහන, මේ ඉසේ සටහන, මේ ග්‍රීවයේ සටහන, මේ උදරයේ සටහන, මේ පපුවේ සටහන, මේ කකුල් දෙකේ සටහන ආදී වශයෙන් ශරීර සංතාන ගැන හිතලා බලන්නට ඕනේ. දිශා වශයෙන් නාභියෙන් උඩ කොටස, ඒවා උඩ දිශාව, නාභියෙන් යට කොටස යට දිශාව කියලා දිශා වශයෙන් බලන්නට ඕනේ. ඕකාස කියන්නේ පිහිටි තැන්. අත තියෙන්නේ මෙතනයි, පය තියෙන්නේ මෙතනයි, ඉස තියෙන්නේ මෙතනයි, කඳ තියෙන්නේ මෙතනයි. ඔය විදිහට ඒ ශරීරයේ පිහිටි හැටි බලන්නට ඕනේ. දිශා පරිච්ඡේද වශයෙන් කියන්නේ ඒ විදිහටම එකක්. ඒ කියන්නේ මෙතන අතේ සීමා, මෙතන පයේ සීමා, මෙතන ඉසේ සීමාව, මෙතන කඳේ සීමාව කියලා ඒ සීමාව බලන්නට ඕනේ. ඔය කියන කාරණා 6 නැවත නැවත ඒ අනුව බලාන යනකොට මේ ශරීරයේ ස්වභාවික වශයෙන් තියෙන හැටියටම හිතට පේන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ උග්ඝහ නිමිත්ත කියලා. එසේ නැතිනම් තවදුරට කරුණු පහක් මෙනෙහි කරන්න තියෙනවා. සම්දිතෝ, විවදතෝ, නින්නතෝ, තලතෝ, සමන්තතෝ කියලා. සම්දිතෝ කියලා කියන්නේ මේ ශරීරයේ හැම සංඥාවක්ම බලන්න බෑ. දිමිච්ච ශරීරයේ කොහොමත් සංදිස්ථාන ඔක්කොම බලන්න බෑනේ. සංදිස්ථාන ඔක්කොම තියෙනවනේ 180ක්. ඒ හැර ප්‍රධාන සංදිස්ථාන දකින්න පුළුවන්. ඒ කියන්නේ දකුණු අතේ සංදි 3, වම් අතේ සංදි 3, දකුණු පායේ සංදි 3, වම් පායේ සංදි 3, කටියේ සංදිය, ග්‍රීවයේ සංදිය, ওই විදිහට 14 පොළක සංදි බලන්න පුළුවන්. ඊළඟට නින්නතෝ කියන්නේ මම ඉන්නේ පහත් තැනක. මේ ශරීරයේ තියෙන උස් තැනක. නැත්නම් මේ ශරීරයේ තියෙන පහත් තැනක, මම ඉන්නේ උස් තැනක. ඒ වගේම මේ අත මෙතනින් පහතයි, මෙතනින් උසයි. කඳ මෙතනින් පහතයි, මෙතනින් උසයි ආදී වශයෙන් ශරීරයේ උස් මිටි තැන් බලා ගන්නවා. මේ සංඥා නින්නතෝ තලතෝ. සම්මන්තතෝ කියන්නේ මුළු ශරීරයේම දෙපායේ පටන් ඉස දක්වා, ඉසේ පටන් දෙපතේ දෙපාය දක්වා මුළු ශරීරය ගැනම හිත හසුරුවනවා. කොහොම හසුරුවනකොට යන්තනක තමන්ගේ හිත හරියටම වැටෙන්න තැනක් අහු වුණා නම් එතන හිත තියාගෙන බුද්ධමාතකම් නැත්නම් ඉදිමිය ගියේ මල සිරුරේ, ඉදිමිය ගියේ මල සිරුර කියලා මේ විදිහට මෙනෙහි කරන්නට ඕනේ. වෙලාවක් ඇහැ අරගෙන හිතින් කියවනවා, ඇහැ අරගෙන වචනෙන් කියවනවා, ඇහැ පියාගෙන හිතින් කියවනවා. ඔය දෙයට ඇහැ අරගෙන වචනෙන් කියමින් ඊළඟට හිතින් කියනවා ඇහැ පියාගෙන. කොහොම කරනකොට බොහෝ වේලාවකදී බොහෝ වෙලාවට අර ඇහැට පේන හැටියටම හිතට මේක පේන්න පටන් ගන්නවා. ඒකට කියනවා උග්ඝහ නිමිත්ත. සමහර කෙනෙකුට ඉතින් හිත දියුණු කෙනෙකුට ඒ මොහොතේම ප්‍රතිභාග නිමිත්තක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ උද්දුමාතක කියන මේ වචනේ නිතර සිහි කරමින් භාවනා යෙදෙනකොට අර පේන ශරීරය, ඇහැට පෙනෙමින් තිබිච්ච ශරීරය බොහෝම හොඳට කුසල පුරා ආහාර අරගෙන හොඳ ස්ථූල ශරීරයක් ඇති කෙනෙක් වගේ ප්‍රසන්න විදියටයි ප්‍රතිභාග නිමිත්තට වැටෙන්නේ. ඉතින් ඒ ප්‍රතිභාග නිමිත්ත ඒ විදිහට වැටහිච්ච ගමන් සමහරුන්ගේ ධ්‍යානෙ පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ මොහොතේ දැන් රාගෝ වෙනවා නම් එතනින්ද සුදුසු නැති තත්ත්වයක් නම් ඒ දිහාට මේ හිත යොදාගෙන තමන් ආපහු තමන්ගේ සේනාසනයට යන්න ඕනේ. යනකොට අර ගමන් මාර්ගය හරියට මතක තියාගෙන යන එක ප්‍රයෝජන වුණා. ඊළඟට ගිහිල්ලා සක්මන් කරනකොට මේ මුර්ථ ශරීරයේ දිහාවට හිත යොදලා සක්මන් කරනවා. වාඩිලා හිටියත් එහෙමයි. ඒ මින්නකොට අයමත් අර උග්ඝහ නිමිති, ප්‍රතිභාග නිමිති නිසිසේ පහළ වෙලා ධ්‍යාන ලැබෙන්න පුළුවන්. ඔය විදිහට ධ්‍යාන වැඩෙන පිළිවෙල. එතෙන්දී ප්‍රථම ධ්‍යානයේ පමණයි ලැබෙන්නේ. හේතුව මේ පිළිකුල් අරමුණු වල විතර්ක විචාර දෙක තිබුණොත් තමයි සිතේ සමාධිය ධ්‍යාන බවට යන්නේ.
විතරක විචාර දෙකෙන් තොර ධානයක් මේ පිළිකුල් අරමුණක ලැබෙන්නේ. ඒ නිසා දැන් ওই ද්වත්තින් සාකාරී වුණා මේ මූර්ත ශරීර ගැන වුණා භාවනා කිරීමේදී ප්‍රථම ධානයේ පමණක් ලැබෙනවා පිළිකුල් වශයෙන්. ඒකයි මෙතන තියෙන්නේ දැන් මේ ලැබිය එකේ සමාධිය මොනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් එහිදී කියන්න තියෙන්නේ මේ ලැබෙන්නේ ප්‍රථම ධානයේ පමණයි. ප්‍රථම ධානය කියන්නේ විචාරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහකින් යුක්ත වූ ධානයයි. ඒ ධානය තමයි මෙතන ලැබෙන භාවනා සමාධිය හැටියට හඳුන්වන්නේ. හැබැයි ඒක මූර්ත ශරීරයෙන් ප්‍රථම ධානය ඉපදෙවුවා නම් අනිත් 9නුත් ඒ විදිහටම ලේසියෙන් පුළුවන් වෙනවා. මොකද පළවෙනි එකේදී ධ්‍යාන වැඩි වීම තමයි පමා වෙන්නේ. ඊළඟට ඒ වඩන්න බොහොම ලේසි වෙනවා. හේතුව නීවරණ පහ යටපත් වුණා, ධානාංග පහ ශක්තිමත් වුණා, ඒ වගේම භාවනා කර්මස්ථානයේ රසය Tamante වැටුණා. අර භාවනාව යෙදෙනකොට දැන් බොහෝ විට හිතන්න පුළුවන් කොහොමද මේ දුරුගන්න හමන පිළිගොල් භයානක අරමුණේදී හිත සමාධි කරගන්නේ කියලා. ඉතින්දි සඳහන් කරන අර්ථ කථාචාර්යයන් වහන්සේලා යම් කිසි අසුචි ගොඩක මණිකක් තියෙනවා. මණික දිලිසෙනවා. එහෙමනම් මේ පුජ්‍යල මණිකේ තියෙන වටිනාකම තේරුම් අරගෙන අසුචි වලට බහැලා හරි මේ මණික අරගෙන සෝදා ගන්නවා. තමනොත් පිරිසුදු වෙනවා. ඒ වගේ මේ පිළිකුල් අරමුණේදී ලැබෙන තියෙන ධ්‍යාන සමාපatti වල ආනිසංස දැකගෙන මේ පිළිකුල් අරමුණේ හරි භාවනා කරන්න යොමු වේ යුතුයි කියන උපදේශ දීලා තියෙනවා. එන්න මේක නිසා මේ භාවනා වැඩිීමේ උපදේශයත් අනුපිළිවෙලක් ඉන් ලැබෙන සමාධියක් තමයි මේකේ සඳහන් කරන්න යෙදුනේ. ස්වාමීන් වහන්සේ භාවනාවට තිබෙන බාධක මොනවාද? අසුභ භාවනාවට තියෙන බාධක වශයෙන් හඳුන්වන්න තියෙන්නේ අත් වශයෙන් ලෝභය නැත්නම් රාගය. ඒ කියන්නේ හැම විටම හැම දෙයක් ගැනම හැම කෙනෙක්ම ගෝසයෙන් හිතන්නේ අසුභ දේ සුභ වශයෙන් ගැනීමමයි. හරිසර උපමාවක් කියලා කියනවා. දැන් ඒ වනාන්තරයේ ඇවිදින සිවලෙක් රාත්‍රී කාලේ කැම සොයාගෙන යනවා. ජනකොට කෑල කියන මල් වර්ග තියෙන ගහක මල් පේන්නේ හරියටම මස් වැදිලි වාගේ. ඒ ගහේ මස් වැදිලි එල්ලා තියෙන වගේ තමයි මොහොත පේන්නේ. නමුත් ඒකේ තියෙන මල් කොහොම රතු පාටයි මස් වැදිලි වාගේ තමයි පේන්නේ පුකුරු. ඒ කෑල මල් ගහ ළඟට ගිහින් මෙයා වාඩි වෙලා බලනවා අනේ මේ මස් වැදල්ලක් තමන්ගේ ළඟට වැටෙයි කියලා. නමුත් එළි වෙනකන් ඔහු වෙන කෑමක් හොයන්න යන්නේ නැතුව මේකම බලාගෙන ඉන්නවා. නමුත් අන්තිමේදී සිදු වෙන්නේ එළි වෙනකොට තේරෙනවා මේක මේ මල් ගහක් කියලා. ඔහු ලැජ්ජා වෙලා යනවා. ඒ වගේ තමයි හැම කෙනෙකුගේම හිතේ හැම දෙයක් ගැනම තියෙන සුභ වශයෙන්ගෙන ඇලීමයි. ඔය ඇලීම නිසා හරිය සිවලේකු අර මල් ගහට ඇලීගෙන ඉන්නවා. නමුත් මේ මල් ගහේ මේ තියෙන්නේ මස් වැදිලි නොයි නිසා සැවටලා යන සිවලේක වාගේ අන්තිමේ තමම රැවටෙනවා. මෙන්න මේක නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ අසුභ භාවනාවට තියෙන එකම බාධකය තමයි රාගය. ඒ රාගයේ අවස්ථා රාශියක් තියෙනවා. සංකාන ගැන, සතහන් ගැන රාගය, වර්ණය ගැන රාගය, එවැගේම ශරීරයේහි මාංශ පේශි වර්ධනය ගැන රාගය. ඔය වගේ එක අවස්ථාවල් අනුව 10 ආකාරයකට රාගය තියෙනවා. මෙන්න මේ කියන අවස්ථා 10 තමයි මේ දස අසුභයක් භාග්‍යවතුන් වහන්සේ අපට වෙන් කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකට බාධක වශයෙන් තියෙන සුභ වශයෙන් ගන්නා රාගසිත නිසා අපි සෑම විටම යෝගාවචරය දැනගන්නට ඕනේ දුටු දෙහි තියෙන අසුභතාවය මෙනෙහි කරන්න. ඕනම ලස්සන දෙයක් වුණත් අසුභයට හරවන්න මතක තියාගන්නට ඕනේ. ඕනම සුභ දෙයක් අසුභ වශයෙන් බලන්න පුරුදු වුණාම ස්වභාවික අසුභය ගැන උනත් නිසිතේ තමන්ගේ හිතේ රාගසිතක් පහළ නොවි මනස සිහිනුවණින් එහි අරමුණ ගන්න පුළුවන් කුසල අරමුණක් බවට. එනිසා මේක තමයි විශේෂ බාධකය. ස්වාමීන් වහන්සේ භාවනාවෙන් ලැබෙන ආනිසංස මොනවද? අසුභ භාවනාව විශේෂ භාවනාවක්. ඒ කියන්නේ ඔය දස අසුභය එහෙම නැත්නම් ද්වත්තින් සාකාර පිළිකුල් භාවනා අසුභය මෙයින් අනුගාමී ධ්‍යානයකටපත් වෙන්න ඉස්සර ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථාව හෝ ලබා ගත්තා නම් උ රහතන් වහන්සේ කෙනෙක් හා සමාන කෙනෙක් බාටපත් වෙනවා. දිව්‍ය සමාන මේ සම්පත්තියකටවත් ඇලෙන්නේ නැහැ. දිව්‍ය සමාන රූපයකටවත් ඇලෙන්නේ නැහැ. ඒ මක්නිසාද ඔහුගේ සිතේ
මනසේ පිහිටලා තියෙන අසුභ සංඥාව. එනිසා භාග්‍යතුන් වහන්සේම දේශනා කළා කියනවා මේ අසුභ භාවනාවෙන් ප්‍රථම ධානයේවත් ලබා ගත්තනම් මුත්ත බික්ඛු විය කියලා. මුත්ත බික්ඛු කියන්නේ රහතන් වහන්සේ. කෙලෙසුන්ගෙන් මිදුණු රහතන් වහන්සේට කියන මුත්ත බික්ඛු කියලා. රහතන් වහන්සේ කෙනෙක් හා සමාන ගති පැවතුම් ඇති කෙනෙක් බාටපත් වෙනවා මේ කියන අසුභ භාවනාවෙන්. ඒක නිසාම අර මෛත්‍රී භාවනාවට කියපු ආනිශංස සියල්ලම ලැබෙනවා. ඒ කියන්නේ සැපසේ නිින්ද යනවා, සැපසේ අවදි වෙනවා, නපුරු සීන නොපෙනී යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිස්යන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව සැලසෙනවා. ඒ වගේම වාසවිස අවියාවුද ගිනි විපත්ති වලකිනවා, ශරීර වර්ණයේ පැහැපත් වෙනවා, සමාධි ශක්තිය සිටේ වැඩෙනවා. මේ ජීවිතයේ අරිහත්ත්වයටපත් නුනොත් ඒකාන්තයෙන්ම මනස සිහි නුවණින් අවසන් වෙලා සුගතිගාමී වෙනවා. සතර ගමනේදී ඒ වගේම සුභ සංඥාව නැති අසුභ සංඥාව වඩන කෙනෙක් හැටියටපත් වෙනවා. සතර ගමනේදී මේ කියන අසුභ භාවනාව Tamande හේතු වෙලා ඒකම භාවනා කරන්න හිත නැමෙනවා. ඒකම විශේෂයෙන් අර මහා තීස්ස ස්වාමීන් වහන්සේට වගේ ඒ අරමුණකින්ම අරිහත්ත්වයටපත් වෙන්න වාසනාව වෙනවා. එන්න මේ කියන ආනිසංසය අසුභ භාවනාවෙන් ලැබෙනවා. ස්වාමීන් වහන්සේ අසුභ ධ්‍යාන වෙනත් ධ්‍යාන ලැබීමට හේතු වෙනවද? අසුභ භාවනා වැඩුව කෙනෙකුට අනිත් සියලුම භාවනා කර්මස්ථාන වලින් ධ්‍යාන වඩන්න පුළුවන්කම ලැබෙනවා. බුද්ධ වචනේ හැටියට මේ සෑම කර්මස්ථාන භාවනාවකින්ම නීවරණ යටපත් වීම සිද්ධ වෙනවා. ඒ නීවරණ යටපත් වීම වගේම ප්‍රථම ධ්‍යානය හෝ ලැබුවා නම් ඒ අසුභ භාවනාවකින් හරි ප්‍රථම ධ්‍යානෙ ලැබුවා නම් ඊළඟට අනේ සීලෝම කර්මස්ථාන වලින් ඒ කියන්නේ ධ්‍යාන වැඩෙන කර්මස්ථාන වලින් ධ්‍යාන වඩන්න පුළුවන් වෙනවා. දැන් අසුභ භාවනාවෙන් ප්‍රථම ධ්‍යාන ලබාගත් කෙනෙකු ද්වත්තිං සාකාර කොටස් 32ේම අසුභ භාවනාව වඩන්න පුළුවන්. මෛත්‍රී ධ්‍යාන වඩන්න පුළුවන්. කරුණා ධ්‍යාන වඩන්න පුළුවන්. මුදිතා උපේක්ඛා ධ්‍යාන වඩන්න පුළුවන්. ඒ වගේම කසින ධ්‍යාන වඩන්න සමර්ථ වෙනවා. ඒ වගේම අරූප ධ්‍යාන වඩන්න සමර්ථ වෙනවා. ඒ නිසා අසවල් භාවනා කරගන්න බැරි වෙනවා කියලා නෑ. අසුභ භාවනාවෙන් ප්‍රථම ධ්‍යානය හෝ ලැබුව කෙනෙකුට සීලම අර්පණා කර්මස්ථාන ධ්‍යාන කර්මස්ථාන වඩන්න පුළුවන් බව බුද්ධ වචනේ සඳහන් වෙනවා. ස්වාමීන් වහන්සේ අසුභ භාවනාව විදර්ශනාවට පාදක වන්නේ කෙසේද? අසුභ භාවනාව විදර්ශනාවට පාදක වෙනවා. ඒ කියන්නේ දැන් අසුභ භාවනාවෙන් ප්‍රථම ධ්‍යාන ලබාගෙන කැමතිනම් මේ ප්‍රථම ධ්‍යානයේ පදනම් කරගෙන ධාතු මනසිකාරයට හැරෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතු මනසිකාරයටපත් වෙලා එමඟින් රූප සම්මර්ෂණය කරන්න සමර්ථ වෙනවා. රූප සම්මර්ෂණය කළාට පස්සේ නාම ධර්මයන් කියන්නේ චිත්තචෛතසික ධර්මයන් සම්මර්ෂණය කරන්න සමර්ථ වෙනවා. ඒ විදිහට ඉන් ඉදිරියට තියෙන විපස්සනා ඥාන එකින් එකට වඩන්න සමර්ථ වෙනවා. මේ අසුභ භාවනා පදනම් කරගෙන කැමතිනම් අසුභ භාවනා පදනම් කරගෙන ඊළඟට අර මුලින් සඳහන් කළාසේම සතර කමඨහං සම්බන්ධ ධ්‍යාන සියල්ල උපදවනවා. දැන් මේ අසුභ භාවනාව සතර කමඨහං වලින් එකක්. අවිඥානික දස අසුභ භාවනාව. ඊළඟට බුද්ධානුස්සතිය, මෛත්‍රිය, එවාගේ මරණ සතිය මේවායින ධ්‍යාන උපදවනවා. මෛත්‍රියෙන් ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන තුනක් බැගින් උපදවන්න පුළුවන්. ඊළඟට බුද්ධානුස්සතියනේ මරණ සතියනේ උපචාර ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ හතර සියල්ල සම්පූර්ණ කරගත්තන් පස්සේ පුළුවනි කසින භාවනා වඩන්න. කසින ධ්‍යාන වඩන්න. පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ආලෝක ආකාශ කසින කියන කසින 10ම වඩන්න පුළුවන්. කසින 10ම වඩලා අෂ්ට සමාපatti උපදවන්න පුළුවන්. ඒ විදිහට උසස් ධ්‍යාන සමාපatti ලබා ගත්තාම විදර්ශනාට හැරෙන්න පුළුවන්. එළින්ම අසුභ භාවනාවේ ප්‍රථම ධ්‍යානෙන් හැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් රූප ධ්‍යාන 4 පමණක් ලබාගෙන විදර්ශනාට හැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අෂ්ට සමාපත්තියම ලබාගෙන එයින් විදර්ශනාට හැරෙන්න පුළුවන්. විදර්ශනාව හැරීමේදී මේ කියන පිළිවෙල ඉතා වැදගත් වෙනවා. ඒ කියන්නේ පළමුවෙන්ම රූප කර්මස්ථානයේ මනුෂ්‍ය ලෝකයට ප්‍රධාන අරමුණ වෙනවා. දැන් දිව්‍ය ලෝකයේ දෙවියන්ට නම් ওই භාවනා අතුරෙන් වේදනාව තමයි අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. රූප කයට වඩා රූප කය ඇත්තන්ගේ ඕලාරික රූප කයක් නැහැ. මනුෂ්‍යයන්ගේ තමයි ඕලාරික රූප කයක් තියෙන්නේ. ඒ නිසා මේ මනුෂ්‍ය ශරීරයේහි රූප කලාප සියල්ලම සම්මර්ෂණය කරලා
ඊට අනුව නාම ධර්මයන් සියල්ල සම්මර්ෂණය කරන්න පුළුවන් වෙනවා. නාම රූපයන්ගේ හේතුඵල ඊළඟට සම්මර්ෂණය කරනවා. කියන්නේ මෙනෙහි කරනවා. ඊළඟට ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන සියල්ල මෙනෙහි කරලා අර විදිහට අතීත අනාගත වර්තමාන නාම රූප සියල්ල සම්පින්දණය කරමින් සම්මර්ෂණ භාවනාව කරනවා. සම්මර්ෂණ ඥානෙ වඩනවා. සම්මර්ෂණ ඥානෙ වඩාගෙන තමයි උද්‍යාවේ ඥානෙ වඩන්න හැකි වෙන්නේ. උද්‍යාවේ ඥානෙ වඩලා ඊළඟට භංගානුපස්සනා ඥානෙ වඩනවා. ආදීනව ඥානෙ වගේම නිබ්බිදා ඥානෙ, මුංචිත කම්මිතා ඥානෙ, පරිසංඛානුපස්සනා ඥානෙ, සංඛාරිකේකා ඥානෙ කියන ඥාන පරම්පරාවම වඩන්න පුළුවන් වෙනවා. හේතු සම්පත් ඇති අයට ඒ සංඛාරිකේකා ඥානෙන් නැගිටලා සත්‍යානුලෝමික ඥානෙ කියන ඥානෙන් මේ මාර්ග චිත්ත වීති පහළ වෙනවා. ඊළඟට ඉතින් මේ අනුපිළිවෙලින් සතර මාර්ග සතර ඵලයන්ටපත් වෙන්න සමර්ථ වෙනවා. එනිසා මේ අසුභ භාවනාවත් කෙලින්ම අර සමත භාවනාවෙන් නොනැති විදර්ශනාවට හැරි මාර්ගඵල නිවන දක්වා යන්න තියෙන භාවනා මාර්ගයක් බව අපි පිළිගන්නට ඕනේ. ස්වාමින් වහන්සේ අසුභ භාවනාවෙන් අධිගම ලැබුව අය ගැන අපට කියා දෙන්නේ. අසුභ භාවනාවෙන් බොහෝ දෙනෙක් අධිගම ලැබලා තියෙනවා මේ බුද්ධ ශාසනයේ. පින්නතුන් අහලා ඇති ශ්‍රේතවි නගරයේ සිටියේ මහා කාල ස්වාමින් වහන්සේ. විශාල ධනවත් කෙනෙක් පැවිදි වෙලා අප්‍රමාදව භාවනා කළා. උන්වහන්සේට ඕන වුණා දුතාංග රකින්න. සෝසානිකාංගේ කියන සෝන පිටකනේ රාත්‍රියේ මැදියම් කාලේ ගත කරන දුතාංගෙ පිළිවා. උන්වහන්සේට ඕන වුණා මේ අසුභ කර්මස්ථානයේ ප්‍රයෝජන ලබන්න. ඉතින් උන්වහන්සේ හැමදාම රාත්‍රී 10ට පමණ ඒකේ තියෙනවා සෝසානිකාංගේ රකින්නකොට නීති රීති පෙළයක් ඒවා උන්වහන්සේ හොනට යනවා. සෝනීතියෙන් සක්මන් කරනවා. කවදාකවත් නිදාගන්නේ නැහැ රාත්‍රී කාලේ. ඒ වගේ තෙල් කෑම ගන්න, ආ වගේම මස් මාංශ කිසිවක් පිළිහිඩු කෑම ගන්නේ නැහැ. ඒ විදිහට පිරිසිදු වෙලා තමයි උන්වහන්සේ හොනට යන්නේ. පාවහන් දෙකක් දාගෙන යන්නේ, අරමිටියක් අතේ තියාගෙන යන්නේ. උන්වහන්සේ මෙහෙම සක්මන් කරන අතර ඒ සොහොන් පාලිකාවක් ඉන්නවා. එතුමිය මේ දවාලේ දකින්නවා මේ ස්ථානේ කවුරු හරි ඇවිදලා තියෙනවා. පස්සේ එක දවසක් තමන්ගේ දරුවනුත් එක්ක ඒ සොහොන්ගේ නැවතිලා හිටියා මේ පාලිකාව. ඉතින් මේ ස්වාමීන් වහන්සේ රාත්‍රී කාලේ ගිහිල්ලා සක්මන් කරනවා දැක්කා. දැකලා ගිහින් සමීපෙට ගිහින් ඔබ වහන්සේ කවුද කියලා නැගදීනේ මම මේ ආම්දුරු නමක් ස්වාමීන් වහන්සේ නමක්. යනන් ස්වාමීනි මේ සොහොනේ ඉන්නවා නම් නීති රීති අනුගමනය කරන්න ඕනේ නේද? අනේ හොඳයි කියලා දෙන්න කියලා දුන්නා. උන්වහන්සේ ඔක්කොම දන්නවා. කිව්වා ඉතින් ස්වාමීනි කම්පතේ කියලා කියන්න ඕනේ. ස්වාමීන් සොහොන් පාලකයාට කියලා කියන්න ඕනේ. ඉතින් මට කියලා තියෝ නෑ නේ වහන්සේ. හොඳයි. එනම් මම ඉදිරියට කියලා මෙන්නම්කෝ. මට තියෙන උදව්වක් කරන්න අලුතෙන් මේ මූර්ත ශරීරයක් ආදාහන කරන වෙලාවක මට කියන්න. මං එනකන් තියාගෙන ඉන්න. ඉතින් මේ විදිහට මූර්ත ශරීරයක් බාරගෙන ආදාහන කරන්නයි ස්වාමීන් වහන්සේ රාත්‍රියේ නිකන් ඉන්න අවස්ථාවේ මේ දැනුම් දුන්නා. ස්වාමීන් වහන්සේ මේ චිතකේ ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා මෘත ශරීරේ. චිතකේ නම් වන්නේ ඉස්සර බලාගෙන හිටියා. ඊළඟට නැංගුවන් පස්සේ බලාගෙන හිටියා. අන්තිම ආදාන වෙන හැටි බලාගෙන හිටියා. ඔක්කොම කරමින් බලාගෙන ඉන්නකොට උන්වහන්සේට භාවනා කමඨාන සාර්ථකව වැටහිලා ඉතින්දිම අරිහත්ත්වයටපත් වුණා. මේත් එක සිද්ධියක්. අපේ ලංකාවේ එක්තරා උපසම්පන්න ස්වාමීන් වහන්සේ නම සාමණේර නමක් එක දැහැටි කපා ගන්න කැලේට වැඩියා. ඒ දැහැටි කපා ගන්න කැලේට වැඩිහම මේ සාමණේර නම වේගයෙන් ඇතුළට ඈතට ගියා. හොඳ මේ ගොබිල් හොයා ගන්න දැහැටි තලන්න. යනකොට දැක්කා එක්තරා පිට්ටනියක මූර්ත ශරීරයක් ඉදිමිලා තියෙනවා. මේ සාමණේර නම මේ භාවනා ගැන දන්නවා. එතුමා ඒ භාවනා වල ඒ මොහොතේම අනාගාමී වුණා. අර උපසම්පදා ස්වාමීන් වහන්සේ කතා කළා සාමණේරය කියලා. එක වචනේම උන්වහන්සේ ආපහු ආවා. එසේ කතා නොකළා නම් අරහත්ත්වයටපත් වෙලා එන්නේ. පස්සේ ආව මොකද මෙච්චර වෙලා පමා වුනේ? අනේ ස්වාමීනි සමාව වෙන්න මං ගියේ පාර ටිකක් දුර ගිහින් බලන්නකෝ. ස්වාමීන් වහන්සේ දිහා මූර්ත ශරීරය දැක්කා. උන්වහන්සේත් කරන භාවනාවල උන්වහන්සේත් අනාගාමී වුණා. මේ තවත් සිද්ධියක් තමයි මූර්ත ශරීරය දැකලා අධිගම ලැබෙන හැටි. ලංකාව වැඩි හිටියා රතනගිරි පබ්බත ආරණ්‍ය කියලා දැනුත් තියෙනවා රුවන්ගිරි කන්ද ආරණ්‍ය. ඒ වැඩිලා තියෙනවා චුල්ල පින්දපාතික තිස්ස කියන මේ
රහතන් වහන්සේ. මේ රහතන් වහන්සේ ගම්මුල පින්දපාත වඩිනකොට කලුදිගාවව කියන ස්ථානයේදී උන්වහන්සේ දැක්කා වැව් තාවල්ලේ අලියෙක් මැරිලා පණුව ගහලා ඉන්නවා. ඔය පණුව ගහලා ඉන්න හැටි උන්වහන්සේ පුලවක සංඥා වශයෙන් වැදුවා. පුලව කියන්නේ මේ පණුවන් ගහලා ඉන්න අසුබේ. ඉතින්දි උන්වහන්සේ අරිහත්ත්වයටපත් වුණා. මේ වාගේ සිදුවීම් බොහෝදයක් අපට අහන්න ලැබිලා තියෙනවා. ලංකාවේ වැඩ හිටිය මහා තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක් උපන්නේ අනුරාධපුරේ පැවිදි වුණේ මිහින්තලාවේ. මිහින්තලාවේ හැමදාම උදේ පාන්දර වඩින අනුරාධපුරයේට පින්දපාතේ. උන්වහන්සේගේ භාවනාව අත්‍යක භාවනාව. එක දවසක් උන්වහන්සේ වඩිනකොට දකින්න ලැබුණා පුදුම දෙයක්. ඒ කියන්නේ අනුරාධපුරයේ තරුණ කුලකාන්තාවක් ස්වාමියාගේ කඳ දබර වෙලා හැඳ පැලඳගෙන තනියම යනවා තමන්ගේ මව්පියන්ගේ ගමට. මේ මිදිරි පාන්දර. ස්වාමින් වහන්සේ බොහෝම ලස්සන ශරීරය ඇති කෙනෙක්. හොඳට උස මහත වර්ණවන්ත ශරීරය ඇති කෙනෙක් මේ මහා තිස්ස ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මේ වර්ණවා දැකලා මේ කාන්තාවගේ හිතේ කෙලෙස් හිතක් පහළ වෙලා කෙලෙස් හිතකින් හිනහ වුණා. ස්වාමින් වහන්සේ වඩින්නේ බඹයක් පමණ පේන හැටියට තියාගෙන. අර වගේ සද්දයක් ආවොත් බලන්න නියමයි. මොකද්ද මේ සද්ද කියලා. උන්වහන්සේ අට්ටි කියන සංඥාවෙන් ඇහැරලා බැලුවා. බලනකොටම අර කාන්තාවගේ විවෘත වෙච්ච දත්කට පෙළිය පෙරුණා. දත්කට පෙළිය එකමුළු සරුවාංගෙම ඇටසැකිල්ල පෙනී ගියා. ඇටසැකිල්ල පෙනී යනකොට හිත සමාධි වුණා. සමාධියෙන් විදර්ශනාවට හැරුණා. ඒ හිතිපියවරේම සෞඛලස්නසාරහත් වුණා. ඔය විදිහේ සිදුවීම් කොච්චරවත් අපේ අර්ථ කතාවල දක්වලා තියෙනවා. මෙන්න මේක නිසා මේ සසු භාවනාව මේ නිෂ්ඵල භාවනාවක් නොවේ. ඒ නිසා මේ භාවනාව ගැන අපි කවුරුත් විශේෂයෙන් දැනගෙන ඉන්න එක වටිනවා. ඒ වගේම ස්වල්ප වශයෙන් හරි අත්හදා බැලීමක් වටිනවා. ඒ කියන්නේ මේ බුද්ධ ධර්මයේ කියන එක නෛර්යානිකයි. නෛර්යානික බුද්ධ ශාසනයේ තියෙන උපදේශ කවදාකවත් වරදින්නේ නැහැ. ඒ උපදේශ අනුගමනය කරනවා නම් ප්‍රතිඵල ඒකාන්තයෙන්ම සාර්ථකව ලබා ගන්න පුළුවන්. එනිසා අද කාලේ වුණත් මේ දුටු දේවල් සුභ වශයෙන් නොගෙන හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වගේම අසුභ වශයෙන් බලන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මනුෂ්‍ය ශරීරයේ පමණක් නෙමෙයි සතුන්ගේ සිව්පාවන්ගේ ශරීරයක් වුණත් අර වගේ මැරිලා ඉදිමිලා නිල් වෙලා පණුවන් ගහල් තියෙනවා නම් ඒකත් අපට භාවනා ආරමුණ ගන්න පුළුවන්. සමාත ਸਰවාභරණයෙන් සැරසෙච්ච රජ රූපයක් දැකලා වුණත් පුළුවන්. අපේ ලංකාව වැඩ ඉඳලා තියෙන මහා සංඝරත්නය කියලා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට උපස්ථාන කරන සාමණේර නමක් ඉඳලා තියෙනවා. මේ සාමණේර නම පින්දපාති වරිනකොට දැක්කා සිව්සට ආභරණයෙන් සැරසිලා හැතාකට නැගී යන රජ කෙනෙක්. ඒ කාලේ රජදරුවෝ වීථි සංචාරය කරන්නේ එහෙමනේ. ඉතින් මේ බොහෝ දෙනා ඉතින් මේ වෙලාවේ රජුරුවන්ගේ ලස්සන තමයි බල උත්සව කරන්නේ. මේ සාමණේරයන් වහන්සේ ඇහැදල්ලා බැලුවේ රජුරුවන්ගේ ශරීරයේ ලස්සන නෙමෙයි. මේ සූසටක් ආභරණ පැළඳගෙන තේජවන්ත වෙන රජතුමාගේ ශරීරයේ තියෙන පිළිකුල් බව හිතුවා. ඒ පිළිකුල් බව හිතාන යනකොට උන්වහන්සේගේ හිත සමාධි වුණා. සමාධි වීමෙන් මේ මොහොතේ මාර්ගඵල නිවන් ආબોධ වුණා. ඒ තරමට ජීවමානක ශරීරයේ පවා අසුභ වශයෙන් බලමින් ප්‍රයෝජන ගන්නට පුළුවන් බුදු ධර්මයේ යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල දන්නේ සරුවඥන් වහන්සේ නම. ඒ සරුවඥන් වහන්සේ යම්කිසි උපදේශයක් දීලා තියෙනවා නම් කවදාකවත් ඒක නිෂ්ඵල වෙන්නේ නැහැ. ලෝතුරා බුදු දවසේ පටන් පිළිවෙන්න උතුරු යම්තා බුද්ධ වචන ප්‍රකාශ වුණා නම් කවදාකවත් නිෂ්ඵල වෙලා නැහැ. දැන් ඔය සත්‍යක නිගණ්ඨ පුත්‍රයට ධර්ම දේශනා කළා තියෙනවා. ඔහු ඒ ජීවිතයේදී තෙරුවන් සරණවත් ගියේ නැහැ. නමුත් ඒ සිද්ධ කෙල්ලේ අනාගතේ බලා ඒ කරපු දේශනා තුලින් සත්‍යක නිගණ්ඨ පුත්‍ර කියන කෙනා මහ පින්වති කෙනෙක් ලංකාවේ උපන්නා බුද්ධ ශාසනයේ තියෙන කාලේ පැවිදි වුණා. කාල බුද්ධ රක්කත කියලා ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් වුණා. උන්වහන්සේ රහත් වෙලා අභිඥාවෙන් අතීතයේ බලනකොට අර සිත්යේ බුදුරජාණන් වහන්සේගේ වාදයට ගිය හැටි මතක් වුණා. බොහෝම ලැජ්ජා වුණා. ලැජ්ජා වෙලා එදා පටන් මුළු ජීවිතේම දේශනා කරන්නේ බුදු ගුණමයි. අහලත් ඇති අර කාල බුද්ධ රක්කත රජුරු කළු දීපකුන් ළඟ කළුතුමිලි ගහ යට කළුගල් ආසනයේ වාඩි වෙලා කලුවර පොය දවසේදී කාලකාරාම සූත්‍ර දේශනා කළා කියලා අහලා ඇති.
ඒ කවුරුත් නෙමේ ඉස්සර කාලේ ඔය සත්‍යක නිගණ්ඨ පුත්‍රවෝ කියේ නැත්තා. මේ වාගේ අනාගතයේ බලා බුදුරජාන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම දැන් අර සකුළුදාය කියලා ප්‍රෝද්ධිත පරිබ්‍රාජක කෙනෙක් හිටියා. දෙසරයක් ගියා බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න. දෙසරේම උන්වහන්සේ විශේෂ උපදේශ දේශනා පැවැත්වුවා. ඒ ජීවිතය අධිගමයන් ලැබුවේ නැහැ. පෙරවන් සරණ ගියේ නැහැ. නමුත් අන්තිමේදී ධර්මාශෝක යෝගයේ වෙනකොට එතුමා මනුලොව පහළ වෙලා බුදු සසුනේ පැවිදි වෙලා මහා අස්සගුත්ත කියන මහ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා මෛත්‍රී ධ්‍යානෙන් අගතම්පත් වෙලා වැඩ සිටිය බව සඳහන් වෙනවා මහා වත්තනී කියන ආරණ්‍ය සේනාසනයේ. ඔය වාගේ බුදුරජාන් වහන්සේ සතුටට උනත් යමක් දේශනා කරනවා නම් ඒක අනාගතේ බලා හෝ දේශනා කරන උපදේශයක් නිෂ්ඵල වෙන්නේ නැහැ. අපිත් මේ වාගේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට බුදුරජාන් වහන්සේගේ උපදේශ අනුවම ජීවත් වෙනවා නම් කවදාකවත් අපට ඊම් ප්‍රයෝජන නිෂ්ඵල වෙන්නේ නැහැ. ලැබෙනවාමයි. සමාත මේ ජීවිතයේ විශේෂ අධිගමයක් නොලැබෙනවා නම් මතුවට හෝ ඒක උපනිශ්‍රේ වෙනවා. අපේ රූප කය භවයෙන් භවයට පතිත වුණාට නාම කය පෙළියට මේ උත්පත්ති මරණ වශයෙන් යනවා. අර ජීවත් වෙන්න කාලේ වගේම නාම පරම්පරාව ගමන් කරනවා. ගමන් කරන්නේ එකක් නෙමේ පරම්පරාවක්. ඒ ගිහිල්ලා තමයි ඒක උපනිශ්‍රේ ශක්තිය අනුව උපනුපන් කරන මේ භාවනා කරන්න හිත නැමෙන්නේ. ඉතින් ඒ නිසා අපි සීලුම දෙනා මේ අසුභ භාවනා කියලා පිළිකුල් කරන්නේ නැතුව පිටිපාන්න නැතුව කෙල ගහලා යන්නේ නැතුව ඒවා දැක්කනම් ඇසුවනම් ඒකත් භාවනාවට හරවන්න අපි පුරුදු වෙන්න ඕනේ. විශේෂ පුරුදු වීමෙන් එයින් ලැබෙන ආනිසංස වශයෙන් අපේ සිත් සතන් කුල තියෙන නීවරණ යටපත් කරගන්නට කෙලෙස් බහුල කෙලෙස් යටපත් කරගෙන උසස් කුසල ධර්මයන්ගේ ශක්තිය දියුණු කරගෙන මේ ජීවිතයේ තුල මේ සමහර විට ධ්‍යාන ලබන්නත් වාසනාවන්ත වෙන නොයසේනම් මතු සංසාරයේදී භවයක් පාසා උසස් ගුණ පූර්ණේ කරන්න අපන උපනිශ්‍රේ වෙනවා. එනිසා අද අපි මේ කරන භාවනා උපදේශ ගැන නැවත සාකච්ඡා කරමින් එවාගේ භාවනා උපදේශ කියන දහම් පොත්පත් කියවමින් අවබෝධයක් ලබා ගැනීමට අදිෂ්ඨාන සබා ගනිමු. අද මෙතෙක් කියලා මේ සාකච්ඡාවේ සවන් දීමෙන් ඇති කරගත් කුසල ධර්මයන්ගේ ශක්තිය පාරමිතාවක්ම වේවා. බුදුරජාණන් වහන්සේට කරන බුද්ධ පූජාවක්ම වේවා. ධර්ම රත්නයේ කරන ධර්ම පූජාවක් වේවා. ආර්ය සංඝ රත්නයේ සංඝගත පූජාවක් වේවා. මෞඛ්‍ය ගුරු දෙගුරු තුමන්ට ගුරු දෙගුරු පූජාවක් වේවා. අපේ సంతాන තුල මේ උසස් ගුණ පූර්ණේ කර ගැනීමට හේතු වෙන පදනමක් වේවා. මේ කුසල ධර්මයන්ගේ ශක්තියෙන් මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර ග්‍රාමා මහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි.